නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් සතර සතිපට්ඨානය තුලට බැසගෙන සෝතාපට්ටි මාර්ගය තුල ගත කිරීමට වෙරදරන්නා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, දකුණ කියන එක දැනගත්තා. ඒක දැනගත්තු බව දැනගත්තා නම් පින්නතුනි, දැනගත්ත බව දැනගත්තා කියලා කියන්නේ සිදුවෙච්ච දේ දැනගත්තා. සිදුවෙච්ච දේ දැනගත්තා නම් ධර්මතාවයක් ක්‍රියාත්මක වෙච්ච බවයි දැනගත්තේ. මම කියලා කෙනෙක් ඉන්නවයි කියන එකක් නෙමෙයි දැනගත්තේ. එහෙනම් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා නෙමෙයි නම් දැනගත්තේ. දැන් එහෙනම් දැනගත්ත දේ වෙනස් කරන්න බෑයි කියන එක පිළිබඳව මට තව තර්ක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැනගත්ත දේ මොකද දැනගත්තේ කියන්නේම එහෙනම් මේකේ නිමාවක් සිද්ධ වෙලායි තියෙන්නේ. නිරෝධයක් සිද්ධ වෙලායි තියෙන්නේ. දකුණ කියන එක නිරෝධ වෙලායි තියෙන්නේ. දැන ගැනීම තුලම දකුණ නිරෝධ වුණා නම් දැන් මට 100%ක් මේ මොහොතට අදාළව සහතිකයි, තහවුරුයි. තවත් බුදුබණ අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තවත් සක්මන් කරන්න, තවත් පරයන් කරන්න, තවත් භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දකුණ කියන එක දැන් සිද්ධ වෙලා, නැත්නම් ඇති වෙලා, නැති වෙලා අවසానයි. ඇති වෙලා, නැති වෙලා අවසాన නම් ඉපදිලා, මැරිලත් ඉවර නම් මොකද්ද ඒකට කරන්න තියෙන්නේ? කොහොමද ඒකට බෙහෙත් දීලා සනීප කරන්නේ? කොහොමද ඒකේ කෙස් ගලවලා කෙස් කළු වෙල රතු සුදු වෙන එක නතර කරන්නේ? කොහොමද ඒකට දත් දාලා තව දත් නැtei කියන එක අයින් කරන්නේ? කොහොමද සෙන් පවුඩර් දාලා මේකේ තිබෙනා වූ රැලි ගතිය අයින් කරන්නේ? අන්න එහෙනම් දැන් අන්න ඒකයි සරල අවබෝධය පිණුදුරි. මේ මොහොතේදී මේ නැති වෙච්ච දෙයක් ඇති වුණා නෙමෙයි, දැන් නැති වෙච්ච දෙයක් ඒ බව මම දැනගත්තා නෙමෙයි, හට ගැනීමත් නිරෝධයත් දෙකම අත්දැකීම තුලයි දැන් මෙන්න මේ දකුණ මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරෝධ වුණා. අන්න ඒකයි පින්නතුනි මේ කයේ කයක් අත්දැකීම තුල මේ තමන් සෝමනස්සයකට හෝ දෝමනස්සයකට යන්නේ නැයි කියලා කියන්නේ. මොකද්ද? සෝමනස්සයකට හෝ දෝමනස්සයකට යන්න දෙයක් නැහැ. මොකද ඒ ගැන නැවත චේතනා කරන්න, ඒ ගැන නැවත සිතුවිලි පහල කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දකුණ කියන එක දැන ගැනීම තුලම තමන්ගේ සිදුණා වූ ක්‍රියාකාරීත්වය, කාර්යාවලිය නිමා වෙලා තියෙනවා. නිමා වෙලා තියෙනවා නම් අන්න එතන තමයි පිනුදුනි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. දැන් සාමාන්‍යයෙන් මේ පිනුදුන් වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් මේ පිනුදුන්ට සමාහට දැන් මේ භාවනාව දිගින් දිගටම කරගෙන යනට මේ මට්ටම නැති වෙලා මීට යහගිලා දකුණ ප්‍රකට නොවීමත් සිදු වෙනවා. ඒ කියන්නේ දකුණ සංසිඳිලත් ඇති පින්නු. නැත්නම් මුල මට්ටමේ ඉන්නා වූ පිනුදුන් බැලුවොත් දැන් මේ පිනුදුන්ගේ මුල මූලික ආරම්භක මට්ටමේ தત્ත්වය බැලුවා නම් මේ පිනුදුන්ට දකුණ කියනකොටම මොකද භාවනා කරලා තිබ්බනම් තවමත් හැබැයි භාවනා ලෝකේ භාවනා කරපු අයට නම් හැබැයි තවමත් පටලවෙ නැති දකුණ නම් එස වෙනවා කියලා කියනවා. දකුණ නම් කකුල කියලා කියවෙනවා. අන්න පින්නතුනි දැන් මොකද්ද උනේ? මේ දකුණ කියන එක පිළිබඳව හොයන්න ආසාවක් ඇති වුණා. දකුණ කියන එක හොයන්න ආසාවක් ඇති වුණා. අන්නේ හොයන්න ආසාව ඇති වෙච්ච නිසා ඒක තමයි තෘෂ්ණාව කියලා කිව්වේ. අනේ ඒ සෙවීම නිසා ලැබුණා. මොකද්ද ලැබුණේ? දකුණ කියන්නේ කකුලක්. දකුණ කකුල. දකුණු කකුල. අන්න පින්නදුනි දැනගත්තා වූ දේ තුල තව දෙයක් තියෙනවා කියලා දැනගන්න වෙරදැරීම තුල අන්න සිද්ධ වුණා වූ දේ දැනගත්ත දෙයට නිර්වචනයක් දුන්නා.
දැනගත් දෙයට නිර්වචනයක් දුන්නු නිසා දැන් අන්න සිද්ධ වුණා දකුණු කකුල කියලා දැනගන්නකොට එකක් මත තව එකක් හටගන්නවා කියන එක එහෙනම් තව චිත්තක්ෂණයක් හටගත්තා. දකුණ කියලා කියන්නේ එකක්, ඒක දැනගත්තයි කියලා කියන්නේ තව එකක්. දකුණ නිසනම් කකුල කියලා කියන්නේ තව එකක්. දකුණු කකුල දැනගත්තා කියලා කියන්නේ තවත් එකක්. ඒක දැන ගැනීම තවත් එකක්. අන්න පින්නදුනි එකක් මත එකක් මත එකක් හට ගන්නවයි කියන මෙන්න මේ විශ්වාසයකට මේ පින්නතුන් යනවා. උන්නෝක තමයි පින්නතුනි මේ අය පටලවාගෙන මේ දන්නේ නැතුව මේ අවුරුදු 10 15 20 25 නෙමෙයි සමහරලාට අවුරුදු 50ක් භාවනා කරනවා කියන ඇති. ඒ අය දිගින් දිගටම කරලා තිබෙන ආ වූ භාවනාව. කකුල ඔසවනවා, ගෙන යනවා, පහත් කරනවා, තබනවා කියලා. කකුල දකුණු කකුල දකුණ නම් දකුණ බවම දැනගත යුතුයි. දකුණු කකුල උස්සන වෙලාවේදී වම කියලා දැනගත්තා නම් ඒක නිවැරදි කළ යුතුයි කියලා මෙන්න වම දකුණ දෙකට වෙනම විශේෂණ පද දෙකක් දීලා මේ දෙක මේ ආකාරයෙන්ම තමයි විවුර්ති. දකුණු පැත්තේ මිසක් පාරේ වම් පැත්තේ න්‍යායුතුයි. වාහනේ නම් ලංකාවේ නම් වම් පැත්තෙන් න්‍යායුතුයි. දකුණු පැත්තෙන් ගියොතින් පොලිසියෙන් අල්ලලා දඩ ගහනවායි කියලා තිබෙනා වූ රටේ නීතියට අනුකූල වෙලා නීතිය තුල ඉඳගෙන මේ අය භාවනා කරා අවුරුදු ගණන්. ඒකට තමයි පින්නොදිනේ භාවනා ලෝකේ මේ මොහොතේදී මුළු ලෝකෙම තියෙන්නේ. දැන් බලන්න දැන් තමන් මොකද්ද කරලා තියෙන්නේ? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ රටවල් වල තිබෙනා වූ නීති රීති නැවත බුදු පියාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තයි කියලා ආයි කියන්න දෙයක් තියනවද? දැන් සුද්ධෝදන රජුරෝ ඒ කාලේ රටේ තිබුණා වූ නීති රීති මේ වන විට පැනවිලා තිබුණේව නෙමෙයි. ඒකට මේ සිද්ධාර්ථ කුමාරයා කැලේට ගිහිල්ලා අවුරුදු 6 දුක් විඳලා මම අවබෝධ කරගත්තා මෙන්න දකුණු පැත්තෙන්ම තමයි ආයුත්තේ වම් පැත්තෙන් නොආයුතුයි කියලා මේ එළියට ඇවිල්ලා බණක් කියන්න ඕන කියලා පින්නදින් බලන්න. ඔන්න ඔය ආකාරයට මෙන්න මේ කයෙහි කයක් දැන් මේ පින්නදුන්ට අවබෝධ වෙනවා මොකද්ද එහෙනම් මේ මොහොතේ මට අත්දකින්න ලැබුණේ. අත්දකින්න ලැබුණේ පින්නදුනි මෙන්න මේ දකුණ කියන වචනයකුයි. අන්න ඒ නිසා දැන් මේ යෝනිසෝ මනසිකාරය තුල මේ පින්නදුන් මොකද කරන්නේ? තමන්ගේ මේ විදර්ශනාව හරහා ප්‍රඥාව හරහා දැන් මෙන්න මේක යථා භූත ලෙස ඇත්ත ඇති සැටියෙන් පරීක්ෂා කරන්න වෙරදර. ඇත්ත ඇති සැටියෙන් පරීක්ෂා කරන්න වෙරදරනකොට දැන් තමන්ට ලැබෙනවා මේකට තවත් උත්තර. මොකද තවත් උත්තරය ලැබෙන්නේ දකුණ ඊට පස්සේ ලැබෙන උත්තරය තමයි දකුණ වචනයක්. වචනයක්. අන්න බිනදුනි දැන් පැහැදිලි තමන්ට දකුණ කියන එක දැනගත්තා. දකුණ කියන එක දැන ගැනීම තුලම දකුණේ හට ගැනීමත් නිරෝධයත් දෙකම දැක්කා. ඒ දෙකේ ආරම්භයේ කිසියම් දෙයක් තිබුණේ නැහැ. ඒකේ අවසානයේ කිසියම් දෙයක් තිබුණේ නැහැ. දකුණ ආරම්භ වෙනකොට වමක් හෝ රූපයක් හෝ සද්දයක් හෝ ගඳක් හෝ වෙන මොනම තොරතුරක්වත් Tamanට තිබුණේ නැහැ. අම්මා කෙනෙක් මට ඉන්නව නේද කියලා දැනගෙන හිටියේ නැහැ. මට දුවෙක් ඉන්නවා පුතෙක් ඉන්නවා මම රස්සාවක් කරනවා මම සල්ලිකාරයෙක් මම ඉගෙනගත්ත කෙනෙක් මම උපාධිකාරයෙක් නැත්නම් මම සිංහලෙක් මම බෞද්ධයෙක් මම ඉන්නේ ලංකාවේ මේ කියන මොනම තොරතුරක්වත් Tamanට දැන ගැනීමක් තිබුණේ නැහැ. අන්න බිනුදුනි මේ සාමාන්‍ය පෘථග්ජනය ගැන මෙන්න මේ මතකය තමන්ගේ තිබෙනා වූ මේ වංශවත් භාවය පිළිබඳ මම අහවල් කුලයේ අහවල් ජාතියේ අහවල් ආගමේ අහවල් ගමේ අහවල් ප්‍රදේශයේ අහවල් පවුලේ අහවල් කියන මේ සියලු දේවල් අතර මොනම දෙයක්වත් පින්නදුනි මේ එක චිත්තක්ෂණයක හට ගැනීමකදී කිසිම කෙනෙකුට දැනගන්න බෑයි කියන අත්දැකීමයි පින්නදුනි මෙන්න මේ භාවනාවෙන් ලබාගන්න. ඒකයි පින්නදුනි භාවනාවකින් තොරව සංසාරයෙන් එතර වෙන්න බෑයි කියන එක බුදු පියාණන් වහන්සේ නැවත නැවත දේශනා කරන්නේ
නැවත නැවත දේශනා කරන්නේ. ඒක නිසා බුදු වෙලත් මේ අවුරුදු 45 තුල නැවත නැවත වරින් වර මාස 3 මාසේ දවස් 15 සති 2 මේ බුදු පියාණන් වහන්සේ තනියම භික්ෂුවක්වත් නොදක මේ කැලේට ගිහිල්ලා රුක්ක මූලිකට වෙලා තනියම භාවනා කරා. අවසාන වශයෙන් පිරිනිවන් මංචකයේදී බුදු පියාණන් වහන්සේ ආදර්ශයෙන් පෙන්눔 කළා ගියේ මොකද්ද? පිරිනිවන් පෑවෙත් පින්නදුනි භාවනාව තුලයි. පිරිනිවන් පෑවෙත් නෑ වෙනත් කාර්යයක් කර කර. දොස්තර මහතුරු ඉස්සරහා බෙහෙත් බිබී එහෙම නැත්නම් වෙනත් ආකාරයේ ඉන්ජෙක්ෂන් ගසගස එහෙම නැත්නම් මේ විවිධාකාර වූ මසාජ් කරව මේ පිරිනිවන් පෑවෙත් නෑ පින්නදුනි. පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑවෙත් භාවනාව තුලයි. මේ භික්ෂුන් වහන්සේලා අඬ වැළපෙනවා දඟලනවා. එක භික්ෂුවක් නම් පැත්තකට වෙලා තමන් රහත් භාවය සඳහා යනවා. අනිත් භික්ෂුන් වහන්සේලා දහස් ගාණක් වැළපෙනවා, දහතෝනි ගානවා, කෑග් ගහනවා, මොර ගහනවා. හැබැයි බුදු පියාණන් වහන්සේට ඒ එකක්වත් ඇහෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ ඉන්නවා මොකක් තුලද? මේ ධානය තුල. ධානය තුල මාරුවෙන් මාරුවට පළවෙනි ධානයෙන් දෙවෙනි එකට, දෙවෙනි එකෙන් තුන්වෙනි එකට, තුන්වෙනි එකෙන් හතරවෙනි එකට ඔන්න යනවා 5 6 7 8 ආයි 7 6 5 4 3 2 කියලා ආයි පල්ලෙහාට එනවා ආයි උඩට යනවා දැනගන්නවා එච්චර. මේ මොහොතේ දැන් මෙන්න මේ ධානයෙන් ධානයට ධානයෙන් ධානයට මාරු වෙන බව දැනගන්නවා. කියවලා බලන්න මේ පින්නදුන් දීඝනිකය තිබෙනා වූ මහා පරිනිබ්බාන සූත්‍රය. දීඝනිකය තිබෙනා වූ මහා පරිනිබ්බාන සූත්‍රය කියවලා බලන්න. මේ සූත්‍ර පිටකේ තිබෙනා වූ දීර්ඝතම විශාලතම සූත්‍රය. කියවනකොට තමයි තේරෙනවා කොහොමද බුදු පියාණන් වහන්සේ මරණ මංචකයේදී Tamanට ආදර්ශයෙන් මේ කාර්ය පෙන්눔 කළ ගියේ පිණු. අන්න එතකොට මේ පින්නතුන් දැන් වන විට මෙවන් වූ භාවනාවකට බැසගත්තු නිසා මේ බණ ඇහෙන්නේ මෙයාගේ නිකම් මේ කුසලයේ නෙමෙයි. ඒ කුසලයේ බණ ඇහිමින් එයා ගියා වූ භාවනාවකුත් ආරම්භ කළා. ඒ භාවනාව තුළ නැවත නැවත දවසේ වරින් වර Tamanට ඉස්සර නම් හිතන් හිටියේ භාවනා කරන්න පැයකට අඩු වෙන්නම් බෑ. පැයක් නැත්තම් මොන භාවනාවක්වත් කරන්න බෑ. අඩුම වශයෙන් පැයක් ඕනයි කියලා දැන් වෙනකොට විනාඩියක් තියෙනකොටත් ඒ විනාඩියෙත් භාවනාවක් සිද්ධ වෙන බව මේ පින්නතුන් දන්නවා. ඉස්සර නම් කියා හිතන් හිටියේ මේ කාර්යාලේ කොහොමද භාවනා කරන්නේ? මෙච්චර සෙනගින්න ආසේ මේ මිනිසුන්ට වෙන්න භාවනා කරන්න පුළුවන්ද? භාවනා කරන්න නම් ගෙදරත් සෙනග නැති වෙන්න ඕන. ගෙදර ටීවී එක ඕෆ් වෙන්න ඕන. ගෙදර කට්ටිය නිින්දට යන්න ඕන. එක්ක ගෙදර අය වැඩට යන්න ඕන. ගෙදර කවුරුවත් නැති වෙන්න ඕන. ළමයි ඉස්කෝලේ යන්න ඕන. ළමයි ගෙදර නැති වෙලාවෙයි භාවනා කරන්න පුළුවන් කියලායි මේ අය මේ බණ ඇහෙන්න ආරම්භ වෙනකොට හිතාගෙන හිටියේ දැනගෙන හිටියේ කරේ පිණු. දැන් වෙනකොට මෙයා දන්නවා ළමයි ඉන්නවා, ළමයි සෙල්ලම් කරනවා. හැබැයි ඒ අතරේ විනාඩියක් මටත් භාවනාව සිද්ධ වෙනවා. මමත් කරන්නේ මේ අවුරුදු 2ක 3ක මේ පුංචි දරුවෙක් දඟල ඉන්න, කෑග ගහින්න දරුවෙක් බලාගෙන ඉන්නේ තමයි කරන්නේ. මේ මම ආච්චි විදියට දරුවා බලාගෙන ඉන්නවා. ඒ අතරතුරත් දරුවා කරන වැඩේ දිහා දන්නේ නැතුව, ඒක පෙනෙන්නේ නැතුව, ඒක දකින්න නැතුව මම මේ අභ්‍යන්තරේ දැනීමක් තියෙනවා. ඒ බව දැනගැනිනවා. බුදුහාඳුරෝ විතරාගයි කියලා මේ පොඩි එකා අඬ ඉන්නවා. මට දැනෙන්නේ නැහැ අඬන කතාවක්. මට දැනෙන්නේ පොඩි දරුවාගේ එක නෙමෙයි. මට දැනෙන්නේ බුදු පියාණන් වහන්සේ විතරාගයි කියලා. බලන්න පින්නතුනි මේ අයගේ අත්දැකීමට දැන් ඔන්න ඔය වගේ දේවල් එකතු වෙලා නැද්ද කියලා මේ වෙලාවට මේ වන විට අවමෝසෙන් මේ දවසකට විනාඩි 5ක් 10ක් හෝ භාවනා කරන්න සක්මන් භාවනාවක් සඳහා පර්යංග භාවනාවක් සඳහා කාලේ වෙන් වෙලා ඒක ආරම්භ කළා යනවා නම් ඒ වගේ කාර්යාලේ තමන් ඉස්සරහා කවුරු හෝ ලතෝනි ගගහ ඉන්නවා. තමන් දන්නේ නැහැ ලතෝනි ගහන බව. තමන්ට තේරෙනවා මේ ධර්මය සාන්දිටිකයි කියලා. ධර්මය අකාලිකයි කියලා දැන ගැනීමක් තමන්ට තියෙන. එහෙම නැත්නම් ද්වේෂසිතක් හටගත්තා නේද කියලා
Tamanට දැන ගැනීමක් තියෙනවා. බලන්න විනුදුනි වෙනදනම් මේ ඇවිල්ලා ලොක්කා ඉස්සරහා කෑ ගහනකොට ලතෝනි ගන්නකොට ඇයි සර් එහෙම කියන්නේ මම හරියට හදුවනේ මේ ලියුම ඔයිට වඩා මොනවද කරන්න කියලා මම දන්නා ඔයිට වඩා කරන්න සර්ට උන කරව ගන්න ඕනේ කොට කියලා මම ආස් වෙලා යන්න කියලා මොන තරම් කෑ ගැහුවද කියලා. අන්න දැන් නම් අස් වෙන හේකුත් නැහැ. මේ ගැන තර්ක කිරලකුත් නැහැ. මම හරියට කරා කියන්නෙත් නැහැ. වැරදියට කරා කියන්නෙත් නැහැ. අනේ අර ලොක්කා මේ සොක්ක වෙලා පැත්තකට යනවා. කලින් නම් එයා ඊට වඩා වේගෙන් ආවේ කෑ ගහගෙන ඊටත් වඩා වේගෙන් කෑ ගහගෙන ගියේ දැනගනින්තෝ හිටුතෝ මම තෝ මාරු කරන රස්සාවෙන් මම තෝ අස් කරනවා කියන කෑ ගහගෙන ගිය එක දැන් නකුට දෙප පිටිපස්සේ ගහගෙන දැන් යනවා සද්ද නැතුව. මොකද කෑ ගහගෙන ආවට Taman කෑ ගහන්නේ නැත්තම් කෑ ගහන බව දන්නේ නැතුව Taman දන්නේ මොකද්ද? ද්වේෂසිතක් හටගත්තා. ද්වේෂසිතක් හටගත්තා ඒකත් වචනයක්. ඒකත් දැනගත්තා වචනයක් නම් කොහේ ද්වේෂයක් තියෙන්නේ? වචනයක් නම් කොහේ ද්වේෂසිතක් තියෙන්නේ? දැන් අන්න Taman දැනගත්තා ඒ වගේම අනේ කොච්චර හොඳයිද අනේ ඔයා අද නම් මේ ලියුම හරි ලස්සනට ලියලා තියෙනවා ලියුම හොඳයි මේ මටත් ලකුණු ටිකක් හම්බුනා කියලා තව දවසක එනවා මෙන්න ප්‍රශංසා කරගෙන කේක් ගෙඩියක් අරගෙන ඒත් එච්චරයි රාගසිතක් හටගත් වචනයක් දැන් කොහෙද රාගයක් තියෙන්නේ දැන් කොහෙද රාගසිතක් තියෙන්නේ අන්න විනෝදුනි රාගසිත කිව්වෙත් වචනයක් ද්වේෂසිත කිව්වෙත් වචනයක් අන්නේ නම් අර බුදු පියාණන් වහන්සේ කායානුපස්සනාව කියනා වූ සෝමනස්යක් හෝ දෝමනස්යක් නොමැතිව ඉන්නවා කියන්නේ. ඕක පින්නතුනි මේ ඇතුළ වර්ධනය වෙලා නැද්ද කියලා දැන් තමන් බලන්න. එහෙම වර්ධනය වෙලා නැත්තම් මේ ඇයට මේ බණ ඇහෙයිද කියලා බලන්න පින්නතුනි. දශමයක්වත් මේ බණ ඇහෙයිද කියලා එහෙම වර්ධනය වීමක් වෙලා නැත්තම් අන්න ඒ තරමට පින්නතුනි මේ ධර්මයේ සාන්දිටිකයි. මේක අකාලිකයි මේක එහිපස්සිකයි ඒක තමයි තමා තුලින් තමා අත්දැකීම. අනේ අර මේ පිනුදුන් දැන්වන විට එතකොට පැහැදිලිව දන්නවා එහෙනම් මේ කයි කයක් කියලා කියන්නේ මොකද්ද? කයි කයක් කියලා කියන්නේ මේ ප්‍රකට වීමක් ප්‍රකට වූ බව දැන ගැනීමක් ප්‍රකට වීමක් ප්‍රකට වූ බව දැන ගැනීමක්. එහෙනම් මේ සියල්ල පොදුවේ එකතු කළා නැත්නම් සියල්ල එකම තැනකට දාලා එකම වචන ටික දාලා කියන්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ කායානුපස්සනාව වරා දැනගන්න තියෙන්නේ අවබෝධ කරගන්න තියෙන්නේ කායානුපස්සනාව වරා දැනගන්න අවබෝධ කරගන්න තියෙන බිනුදුනි මෙන්න මේ වෙනස් වීම පමණයි. වෙනස් වීම අනිත්‍ය අනිත්‍ය ඔන්න අනිත්‍ය බිනුදු මෙන්න ත්‍රිලක්ෂණي. කොහොම දැනගන්නේ මේ එකක් ප්‍රකට වෙනවා ප්‍රකට වීම දැන ගැනීම තුළම ඒක වෙනස් වෙලා ඒ වෙනස් වෙච්ච එකක් නැහැ වෙනස් වෙච්ච බව දැනගත්තු දෙයක් නැහැ දැනගත්තු බව දැන ගැනීමට තොරතුරුකුත් නැහැ. දැන් Taman නැවත වරක් හිතියා වූ මේ සතියට යනවා සතිමත් වෙනවා. අන අසතියට එනවා අසතිය නැතුව යනවා ආයි සතිය. මොන දැන ගැනීමක් කියලා කියන්නේ බිනුදිනා මොකද්ද මේ Taman මේ අයෝනිසෝ මනසිකාරයට ගිහිල්ලා ඒ තුල Tamanගේ මේ ලෝකයක් මැවෙනවා. ඔන්න අසතිය කියන්නේ බිනුදිනේතොට මෙන්න මේ මැවෙන්නා වූ ලෝකය. මොකක්ද මැවුනා වූ ලෝකය? රාගසිතක් හටගත්. රාගසිතක් හටගත්තාගෙන ලෝකය මැවුනා. හැබැයි ඒක මැවෙන්න කලින් ලෝකයක් තිබුණේ නෑ. ලොක්කෙක් ඉන්න බවක් හෝ නැත්නම් බොස් කෙනෙක් ඉන්නවා නැත්නම් මගේ සුපීරියර් කෙනෙක් ඉන්නවා කියලා එහෙම තොරතුරක් තිබුණෙත් නෑ. ඒකමකට ප්‍රශංසා කරනවා මට ස්තුති කරනවා මගේ හොඳ කියනවා ಗುಣ වයනවා කියලා ඔය එකක්වත් තිබුණේ නෑ. කලින් නම් මොකක්ද උනේ? අනේ සර් ඒක තමයි සර්. ඉතින් අපිත් බැලුවා හැමදාම සර්ටත් ප්‍රොමෝෂන් එකක් ගන්න. මමත් ඉතින් මේක හොඳටම කරා. ඒ නිසා සර් අද නම් ලියුම හරි ගියා තමයි. අනිත් දවසෙත් එහෙම කරන්නම්කෝ. ඔන්න කියලා දැන් ඔන්න සර් එක්ක ප්‍රේම ජවනිකාවට යනවා දැන් ඉතින්. ඔන්න ඔය ප්‍රේම ජවනිකාව දැන් මේ මොහොතේ නතර වුණා. මොකද ප්‍රේම ජවනිකාවක් කරන්න දෙයක් නැහැ. මේ රාගසිතක් හටගෙන තියෙනවා. දැන් ඒ බව දැනගත්තා. ප්‍රේම ජවනිකාව නැහැ.
අන්න කාම මිච්ඡාචාරයක් දැන් නැති වුණා. මුන්න පින්නතුනි කාම මිච්ඡාචාරය නැති වෙන ආකාරය. එහෙනම් උන්නෝක තමයි මේ සෝමනස්ස දෝමනස්ස දැන ගැනීම තුල තමන් තුල ඇතිවන්නා වූ ගුණ වගාව පිණු. දැන් ඕක ටීවී එක ඉස්සරහා වාල්ලා ඉන්න වෙලාවෙත් දාගන්න, මැච් එක බලන වෙලාවටත් දාගන්න, වෙන ඕනෑම දෙයකට දාගන්න පුළුවන්. ඕනෑම දෙයකට දාන්න බෝංචි රසයි කියලා කිව්වෙත් ඕකටම නේද කියලා දැන් දාලා බලන්න. පොඩි එකක් මදි, දෙකක් මදි, තුනක් මදි, පහක් මදි, තවත් ටිකක් ඕන නේද කියලා කිව්වේ ඕකටම නේද කියලා පින්නදුනි දැන් දාලා බලන්න. අමතන උනේ කොහොමද මේ කාමයේ පස්සේ නැවත නැවත ගියේ මොනව හරහද කියලා දැන් Tamanට තමා තුලින් තේරෙනව නේද පින්නදුනි. මොකක් හරහා තේරෙන්නේ මේ ප්‍රකට වෙච්ච දේ දැනගත්ත බව දැන ගැනීම තුල ඒක මෙනෙහි වුණා, මෙනෙහි වෙච්ච බව දැනගත්තා. මෙනෙහි වෙච්ච බව දැනගත්තා. එහෙනම් මේ ලෝකේ මොකක් දැනගත්තත් පින්නතුනි දැනගන්න පුළුවන් වන්නේ මොකක් හරහද? දැනගන්න පුළුවන් වන්නේ වචනයක් හරහා. එහෙම නැත්නම් මේකට කියනවා සංඥාවක්. මේ ලෝකය කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? ලෝකය කියලා කියන්නේ මෙන්න මේ සංඥාව. අම්මා කියන සංඥාව. ලොක්කා කියන සංඥාව. බොස් එහෙම නැත්නම් මගේ ව්‍යාපාරේ අයිතිකාරය. මගේ සර්. තම මගේ සේවකයා. මොකක් හරි දාගන්න බිරුදුනේ. ඔන්න ඔය සංඥාව මේකේ වටිනාකම දුන්නාම උඩ එක්කෙනා සර්, ඒක තව පැත්තකින් යට එක්කෙනා ගෝලයා තව පැත්තකින් පින්නු. ඔන්න ඔය සංඥා දෙකේ අතරමැද ඉන්නේ මම තමයි හැමතිස්සෙම. එහෙනම් ඔන්න ඔය අතරමැද ඉන්නා වූ මමයාව දිය කිරීම සඳහා මේ යන්නා වූ මෙන්න මේ ක්‍රියාවලිය තමයි මේ කායානුපස්සනාව. එහෙනම් කායානුපස්සනාවේ මෙන්න මේ මම කියන එකනා කොයි ආකාරයෙන්ද මේ දිය වෙන්නේ කියලා දැන් වෙනකොට මේ පිටු දන්නවා. මොකද සක්මන් භාවනාවක් කෙරෙන නිසා, පර්යංක භාවනාවක් කෙරෙන නිසා මුලදී නම් භාවනාව ආරම්භ වෙනකොට වම කියලා වාර ගානක් කියවෙනවා. දකුණ කියලා නැවත නැවත කියවෙනවා. දකුණු කකුල කියලාත් කියවෙනවා. කකුල එසවුනා, ගෙනිච්චා, තැබුවා, තිබ්බා, තියනවා, පටවනවා, බානවා කියලා තව තව ලොරි වලට පටවනවා, නැව් වලට පටවනවා, හඳට ගෙනියනවා, ඉරට ගෙනියනවා කියලා විවිධාකාර වූ දේවල් මේ අය කියලා ඇති භාවනා ලෝකෙ ඉඳලා ආවන. හැබැයි දැන් වෙනකොට තේරෙනවා ඒ කියපු සියලු දේවල් පැත්තකට ගිහිල්ලා මේ වන විට තියෙන්නේ මොකද්ද? දකුණ කියලා කියවෙන්නේ නැති තරමට. සමහර අයගේ මුළුමනින්ම සංසිඳිලා ඇති. සමහර අයගේ යම්කිසි ප්‍රමාණයකට සංසිඳිලා ඇති. නිසා වෙනදුනි දැන් කොහෙද මමයා ඉන්නේ එතකොට? කාටද මේ මමයා කියලා කිව්වේ? දැන් මේ දකුණ තමයි මමයා කියලා කිව්වේ. එහෙනම් එක චිත්තක්ෂණයකදී දකුණ මමයා වෙනකොට ඊළඟ චිත්තක්ෂණයේදී මොකද වෙන්නේ? දකුණ දැන ගැනීමයි මමයා කියලා කියන්නේ. එහෙනම් දකුණ දැනගන්නේ නැතුව පින්නතුනි කකුල බව දැනගන්න පුළුවන්ද කියලා දැන් බලන්න භාවනාව හොඳට පරීක්ෂා කරන්න. දකුණ දැනගෙන ඉවර වෙලා දකුණ 100%ක් නිර්වශේෂ නිරෝධයට යන්න කලින් කකුල ගැන දැනගැනීමේ හැකියාවක් මේ ලෝකේ බුදු කෙනෙකුටවත් තියෙදි කියලා දැන් තමා දැනගන්න මේ මොහොතේදී. එහෙනම් මේ මොහොතේදී පින්නදුනි එකවරකට දැනගත හැක්කේ කීයක්ද? එකවරකට දැනගත හැක්කේ එකයිනි පින්නදුනි. අන්න දැන් තමන් ආවා මේ ගැඹුරු බණකට යාවේ. හැබැයි මීට පෙර නොකියුණත් නෙමෙයි, අලුත් බණකුත් නෙමෙයි. හැබැයි මෙන්න ගැඹුරක් දැන් පෙන්නනවා. එකවරකට එකයි දැනගත හැකි. එකවරකට එකයි නම් එහෙනම් මමයා පින්නතුනි එකවරකදී පෙනී ඉන්නේ සංඥා කීයක් වෙනුවෙන්ද? එකවරකදී මමයට පෙනී ඉන්න පුළුවන් එක සංඥාවක් වෙනුවෙන් පමණයි. එකවරකදී මමයා පෙනී ඉන්නේ එක සංඥාවක් වෙනුවෙන් නම් මෙන්න මේ අයගේ මේ තිබෙනා වූ විවිධාකාර
මේ හැලවලොප්පන් එහෙම නැත්නම් මේ භාවනා ලෝකයේ පටලවල තිබෙනා වූ පටලැවිලි. ඔන්න විවිධ පටලැවිලි හරහා පටලවල තිබෙනා වූ මේ විවිධ මේ අය අමාරුවට තිබෙනා වූ තැනින් දැන් නිදහස් වෙන්න නම් දැන් දැනගන්න පින්නතුනි මේ අය කියනවා ඇති එහෙම නැත්නම් ආයතන පැත්තෙන් මගේ ආයතන 6ක් තියෙනවා. සලායතන 6ක් තියෙනවා. හැබැයි පින්නතුනි ඇහැ පිළිබඳව මොනවා හරි දෙයක් මේ මොනම වෙලාවකවත් මේ ඇයට දැනගන්න ලැබුණාද කියලා මේ භාවනාවේදී. පරියංග භාවනාව කරනකොට හෝ සක්මන් භාවනාව කරනකොට හෝ කාට හරි පුළුවන්ද කියලා බලන්න ඇහැක් Tamanට තියෙනවා කියලා දැනගන්න මේ මොනවා ප්‍රකට වුණත් පින්නතුනි. හැබැයි සමහර අය නම් කියයි පෞගියවර වැඩසටහනෙත් අර භාවනාවට ප්‍රවිෂ්ඨ වීමේ වැඩසටහනේ පෞගිය සතිය දීච්චේකෙදී අර මහත්යෙක් කිව්වා මම සද්දයක් දැනගත්තා. සද්දයක් නම් මහත්ය මොකද්ද දැනගත්තේ? සද්දයක් නම් මම දැනගත්තේ කන ඉපදිලා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ අහනවා මහත්යෝ සද්දයක් නම් කොහොමද කන බව දැනගත්තේ? සද්දේ කියන වචනේ නැවුනේ මහත්ය කියනවා මට සද්දේ කියන වචනේ තමයි ආවේ. සද්දේ කියන වචනය කොහොමද මහත්යෝ කනෙන් තමයි ආවේ කියලා දැනගන්නේ. මේ ස්වාමීන් වහන්සේට කියුණා නෑ මහත්යෝ ස්වාමීන් වහන්සේ කියනවා සද්දය හටගත්තේ කනින් නෙමෙයි ඇහෙන් කියලා. ওই මහත්ය ඔප්පු කරන දැන් කනින් හටගත්තේ කියලා. ඒ මහත්ය කතාවක් නෑ දැන් ඒක. බලන්න පින්නදුනි දැන් සාකච්ඡාවේදී එහෙම නැත්නම් ධර්මදේශනාදී කියලා ඒක නම් ප්‍රකට වෙන්නේ නැහැ මේ මොහොතේදී. සාකච්ඡාවේ හෝ ධර්මදේශනාව වෙන්න පුළුවන්. ධර්මදේශාව වෙන්න පුළුවන් බොහෝට පින්නදුනි. ඒ නිසා බලන්න මොකද්ද මේ කන කියන එකක් මෙන්න මේ මහත්ය අරගෙන. ඒකට කියනවා ඇයි ස්වාමීන් වහන්සේ සද්ද ඇහෙන්නේ කනටද? කොහොමද දන්නේද? ඉතින් අපිට උගන්වලා තියෙනවනේ. සද්ද ඇහෙන්නේ කන්ටයි කියලා උගන්වලා තියෙනවා. ඒ උගන්වපු මහත්ය කොහෙන්ද දැනගත්තේ කියලා අහන්න බලන්න. ඒ උගන්වපු මහත්ය කොහෙන්ද දැනගත්තේ කියලා අහුවනම් පින්නදුනි. ඒ මහත්යට උත්තරයක් නැහැ. ඒ මහත්ය කියයි මටත් උගන්වලා තියෙනවා. මමත් දැක්ක පොතක තියෙනවා. මමත් දැක්ක තව කෙනෙක් කියනවා කියලා මටත් අහුණ දෙයක් තමයි මං කියන්නේ කියලා. මෙන්න මේක තමයි පින්නදුනි මේ මහාචාර්යවරු කියලා කියන්නේ. දොස්තර මහත්වරු වෙන දොස්තර නෝල කියන්නේ. ඉංජිනේරුවරු කියන්නේ. රතු පාට කියන්නේ පින්නදුනි රතු පාට කියන දේ කවුරු හරි කියපු නිසා මිසක් රතු පාටයි කොළ පාටයි දෙක වෙන් කළා අරගෙන කවදාද මේ ලෝකේ කාට හරි පුළුවන් වන්නේ විද්‍යාඥයෙකුට රතු පාට මේකම විය යුතුයි මේක කොළ පාට නොවිය යුතුයි කියලා. කොහේද පින්නතුනේ එහෙම තොරතුරක් හදලා ගන්න පුළුවන් වන්නේ මේ ලෝකේ මොනම දෙයකටවත්. මේකට කියන්නේ බත්ම පමණයි. මේකට පාන් කිව්වොත් එහෙම ජාතික අපරාධයක්. මේක දඬුවම් කළ යුතු වරදක් කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. හැබැයි බත් වලට පාන් කිව්වම තියෙන වරද පින්නතුනි බලන්න මේ මොහොතේදී මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ අය දන්නවා කෑම මේසෙට ගියාම දිගින් දිගටම කියවෙන්නා වූ මේ බණේ තියෙනවා කෑම මේසෙට යනකොට තමන් කන්න කැමති බත් නම් බත් අපේක්ෂාවෙන් යනවනම් කෑම මේසෙ උඩ මොනවත් තිබුණත් කියපින්න. කෑම මේසෙ රොටි තියෙන්න පුළුවන්, ආප්ප තියෙන්න පුළුවන්, ඉන්දියාප්ප තියෙන්න පුළුවන්, පිට්ටු තියෙන්න පුළුවන්, වඩේ තියෙන්න පුළුවන්, තෝසෙ තියෙන්න පුළුවන්, ඕනෙම දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි කියවෙන්නේ මොකද්ද වෙන්නදුනි? කියවෙන්නේ බත් නෑ කියලායි පිළි. බත් දැකලා ඇහැයි එහෙම නැත්නම් වෙනත් දෙයකුයි සම්බන්ධ වෙලාද දැන් මේක හටගත්තේ. දැන් මේසෙ උඩ නැති බත් ගැන Tamanට ප්‍රකට වෙලා Taman දැනගන්නවා නම් බත් නෑනේ අම්මේ අද බත් උවේ නැද්ද කියලානේ අහන්නේ. අම්මේ ඊරෑ බත්වත් නැද්ද කියලා අහන්නේ. උන්න වගේ එකක් නේ අහන්නේ වෙනදු නිකන් මේ අම්මේ හාල් ඉවරලාද ගෙදර මං ගිහලා හාල් ටිකක් අරන් එන්නද අම්මේ බත් ගැනක් නෙමෙයි සමහරලාට අහන්නේ. දැන් නෝනගෙන් අහන මහත්තයා මොකද බත් කන බව දන්නේ නැද්ද? දැන් මේ තනකොළද කන්නේ අපි කියලා එහෙමනේ අහන්නේ සමහරලාට. අන්න වෙනදුනි මේ කෑම જાති පහක් හදලා මොනතරම් මහන්සි වෙලා මේ නෝන මේසේ පිළියෙල කරලා තියෙනවා. හැබැයි Tamanගේ අවශ්‍යතාවය මේ බත හොයනවා මේසෙ තුල නැති බතක් ගැන කතා කරනවා. නැති පරිප්පුවක් ගැන කතා කරනවා. හොදි පහක් තියෙනවා. පහෙන් එකක්වත් කියවෙන්නේ නැහැ. මාළුත් තියෙනවා, බිත්තර බදලක් තියෙනවා, සියලු දේවල් තියෙනවා. හැබැයි පරිප්පු නැත්තම් පරිප්පු ගැනයි කතා වෙන්නේ.
අන්න ඒක තමයි මේ ලෝකය කියලා කියන්නේ. පිළිතුරේ එක මොහොතකදී මේ එක දැන ගැනීම මේ සුළු જાති පහක් තියෙනකොට එක දැන ගැනීම ගැන කතා කරනවා. ඒකට තමයි පිළිතුරේ මේ සෝමනස්ය දෝමනස්ය කියලා කියන්නේ. එහෙනම් මේ බත් ගැන කතා කරේ බත් දැකලාද ඇහැද පිළිතුරේ උඩ තියෙන්නේ. ඔන්න බලන්න දැන් මේ පිළිතුරු මේ ආයතන 6ක් තියෙනවා කියලා මේ ඉගෙනගෙන තිබෙන්නා වූ මෙන්න මේ තෝරතුක මේ භාවනා වෙලාදී කල්පනා කරන ගතු නිසා නේද මේ දකුණ කියනකොට කකුල කියලා එකතුනේ. දකුණ කියනකොට කකුල කියලා එකතුනේ ඔන්න ඔය කල්පනාව නේද පිණු. අන්න ඒක තමයි අයෝනිසෝ මනසිකයි. අයෝනිසෝ මනසිකයි. ඊ වෙලාවේ මේ මොහොතේ තමන්ගේ සත්‍ය ගිලිුණා. සත්‍ය ගිලිුණේ මොකක් නිසාද? දකුණ කියන වචනය දැනගත්තු බව දැනගත්තේ නැතිකම තුල. දකුණ කියන වචනය දැන ගැනීම දැනගත්තු බව දැනගත්තා නම් පිටුතුනි අන්න සතිමත් නම් ඉන් එහාට යාමක් නැහැ. දකුණ කියන තැනින්ම සියල්ල නිමා වෙලා තියෙනවා. අන්න එහෙනම් මමය හටගත්තේ මෙන්න මේ ඊටමත් සුළු කාලයකට පමණයි. එහෙනම් ඒකේ මුලත් මමයෙක් නැහැ. ඒකේ මුලත් හට ගැනීමක් එහෙම නැත්නම් අපි සාමාන්‍ය කියනා වූ රූපයක් නැහැ. ඒකේ අගත් පින්නදුනේ නම් මොකද වෙලා තින්නේ? රූපයක් නැහැ. එහෙනම් රූපයක් ඇතුව ඉන්නා වූ කාලය රූපයක් නැතුව ඉන්නා වූ කාලයට වඩා ඊටමත් අඩු නේද? රූපයක් නැති කාලේ නේද වැඩි වෙලාවකදී අපි ගත කරන්නේ කියලා දැන් මේ පින්නදුන්න තමන්ගේ අත්දැකීම හරහා තොරතුරු දිනන පින්නදුන්න. ඒ අනුව මේ වැඩි කාලයක් මේ පිනුදු ඉන්නේ මෙන්න මේ ශූන්‍යතාවේ නේද කියන එක දැන් Tamanට නැවත තහවුරු වෙනවනේ පිනුදු. වැඩි වෙලාවක් ඉන්නේ ශූන්‍යතාවේ තුලයි කියන්නේ ප්‍රකට වීමක් නැති තැනයි පිණි. අනේන දැන් මේ පිණු දන්නවා ක්‍රමානුකූලව ආවා වූ ගමන් මාර්ගය තුල මේ යමක් ප්‍රකට වුණාද ඊ බව දන්නවද මෙනෙහි වුණාද ඊ බව දන්නවද? එහෙනම් gediya පිටින් මුලදි මේ පියවර හතරම බලාගෙන යනකොට ක්‍රමානුකූලව වෙන්නේ මොකද්ද මේ පින්නතුන්ගේ දැන් වෙනකොට මේ අත්දැකීම ඇති මේ බොහෝ පින්නතුන්ට මොකද්ද මේ තමන්ගේ වම දකුණ සෑහෙන දුරට සංසිඳිලා රූප වේදනා සෑහෙන දුරට සංසිඳිලා සමහර අයට මුළුමනින්ම සංසිඳිලා එමනම් මුලින්ම මේ අයගේ මේ මෙනෙහි වීම සංසිඳිලා පිණුත් මෙනෙහි වීම හැලිලා මෙනෙහි වීමක් දන්නේ නැහැ. එහෙනම් ගොඩක් පින්නතුන්ට මෙවැනි භාවනාව දියුණු වුණා නම් පින්නතුනි ඊටමත් සරලව සෝතාපට්ටි මාර්ගය තුල තමන් ඉන්නා වූ බවට තමන්ගේ සාක්ෂිය තියෙනවා. යාරා මොකද්ද වෙලා තිබෙන්නේ? වැඩි වේලාවක් දවසේ මෙන්න මේ වචනය ප්‍රකට වෙනවා. ප්‍රකට වෙන්නේ වචනයක් කියලා දැන ගැනීමට තිබුණා වූ තෘෂ්ණාව ප්‍රහාණය වෙලා. ප්‍රහාණය වෙච්ච නිසා ඒක වචනයක් කියලා මෙනෙහි වෙන එක නතර වෙලා තියෙන පිණි. වචනයක් කියලා මෙනෙහි වෙන එක නතර වෙලායි තියෙන්නේ දැන්. උන්න පිණුදුනි ක්‍රමානුකූලව මේ පිණුදුනි යන්නා වූ මාවත ගැඹුරු තැනකයි ඉන්නේ. හැබැයි මේකට අත්දැකීම් ලබාගෙන යන්න ඕන නිසායි මේවා කියවෙන්නේ. දැන් මේ පටන් ගත්තේ කොහෙන්ද පිණුදුනි? පියවර 4 යමක් ප්‍රකට වුණාද ඒ බව දන්නවද? මෙනෙහි වුණාද ඒ බව දන්නවද කියලායි දැන් එන්නේ කොතනද පින්නදුනි? එන්නේ යමක් ප්‍රකට වුණේ නැද්ද ඒ බවක් දන්නේ නැද්ද? මෙනෙහි වුණේ නැද්ද ඒ බවක් දන්නේ නැද්ද? අන්න ඒ පියවර 16ක් එහාට ගියාට පස්සේ පින්නදුනි 16 වන පියවර අවසානයේදී දැන් තිබෙනා වූ තත්ත්වය මොකද්ද? රහතුන් වහන්සේගේ චිත්තක්ෂණ. අරහත් චිත්තක්ෂණ. රහතුන් වහන්සේ කියන්නේ පින්නතුනි බුදු පියාණන් වහන්සේ කියන්නේ පින්නතුනි මොකද්ද? මේ ලෝකයේ යමක් හටගත්තයි කියන එක පිළිබඳව Tamanට දැන ගැනීමක් දැනීමක් නැයි කියන තැනයි. දැනීමක් නැත්තම් එතන විඳීමකට යන ක්‍රමයක් නැහැ. දැනීමක් විඳීමක් නැත්තම් අන්න සංසාරේ කෙලවර උත්පත්තියේ නිමාව උත්පත්තියේ අවසානය උත්පත්තියේ නිමාව නම් උත්පත්තියේ අවසානය නම් උත්පත්තිය නැති තැන මරණයක් නැහැ. උත්පත්තිය නැති තැන ජරාවක් හෙවත් වයසට යාමක් නැහැ. උත්පත්තිය නැති තැන
රෝග හේවත් ව්‍යාධි නැහැ. උත්පත්තිය නැති තැන මරණය නැහැ. අන්න පින්දුනි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පංච උපාදානස්කන්ධා දැන් අන්න මේ පින්දුන්ට දැන් එනවා උන්න තවත් එකක් මොකද්ද පංච උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධය එහෙනම් දැන් මේ අය දන්නවා මේ වචනයක් කියලා මොකක්ද දැනගන්නේ පංච උපාදානස්කන්ධය කුයි එහෙනම් දකුණ කියලා කිව්වේ මොකද්ද පින්වතුනි දකුණ කිව්වේ පංච උපාදානස්කන්ධයයි උපාදානයට ලැබුණා වූ මේ ස්කන්ධ කොටස් පහ තමයි පින්වතුනි දකුණ කියලා කිව්වේ එහෙනම් දැන් ඔන්න තියෙනවා හෝම්වර්ක් gedara වැඩ මොකද්ද පංච උපාදානස්කන්ධය අන්න යෝනිසෝ මනසිකාරේ පළවෙනි අදියර යෝනිසෝ මනසිකාරේ පළවෙනි අදියර අද දිනේ ඇහුණා වූ බණ කොහොමද දැන් මනසිකාරයට දාගන්නේ අද දිනේ ඇහුණා වූ බණ කොහොමද මනසිකාරයට දාගන්නේ පංච උපාදානස්කන්ධ මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඇයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඇයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ කොහොමද පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නේ කොහොමද පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නේ ඔන්න පින්නතුනි ප්‍රශ්න පත්‍රය මෙන්න යෝනිසෝ මනසිකාරය දැන් මේ පින්නතුන්ට මේ වලට සරලවම මේ යෝනිසෝ මනසිකාරට නැවත අනුගත වෙන බවට අනුගත වෙන්න පුළුවන් බවට තමන් තුළම තොරතුරු වාර්තා වෙනවා. තමන් තුළම තොරතුරු වාර්තා වෙනවා යෝනිසෝ මනසිකාරයට අනුගත වෙන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය තුළම නැවත කාලය ගත වෙනවා. තමන් නොදැනුවත්වම දිනයේ වැඩි වාර ගණනක් යෝනිසෝ මනසිකාරය තුළ ඉන්න පුළුවන් වෙලා තියෙනවා පින්. එහෙනම් දැන් නැවතවත් දැනගන්න කායානුපසනාවත් යෝනිසෝ මනසිකාරයට අද දිනෙත් ඇතුළත් කරන්න පිටු. මේවා එකක්වත් එක දවසකදීවත් කලින් කරා කියලා ඒ තැන් වලට යන්න එපා පිටු. නැවතවරක් හැමදාම මොකද වෙන්න ඕන මේ පිටුදුන් හැම චිත්තක්ෂණයකම ආධුනික වෙන්න ඕන පිටු. අන්න ආධුනික වෙනකොට අද දිනේ ඇහිච්ච බණ ආරහත් අද දිනේ කියවුණා වූ බණ ආරහත් මේ පිටුදුන්ගේ මේ ආයතන පිළිබඳව තිබුණා වූ තොරතුරු මේ විනාශ වෙලා නැති බංග වෙලා මේ තිබෙනා වූ දික්ටි කැඩෙන්න කරුණු රාශියක් කියවෙලා ඇතිබෙනවා. හැබැයි ඒවා හොයන්න බෑ කායානුපස්සනාව මම කලින් දන්නවා කියලා හිතා හිටියානම් නිසා නැවතවරක් අද දිනෙත් කායානුපස්සනාව යෝනිසෝ මනසිකාරය තුළට වැටෙන්න ඕන මේ බණ ඇහිච්ච නිසා බණ මෙනෙහිවීම හරහා. මොකද්ද කායානුපස්සනාව කියන්නේ මොකක්ද? කායානුපස්සනාව කියන්නේ මොකක්ද? කයේ කයක් බලනවා කියන්නේ මොකක්ද? කයේ කයක් බලන්නේ කොහොමද? මොකක්ද කයේ කය කියලා කියන්නේ? ඇයි කයේ කය කියලා කියන්නේ? අන්න එක පින්නතුනි දැන් තමයි තේරෙනවා බලන්න බුදු කෙනෙක් මොන තරම් ප්‍රඥාවෙන් මේ වචන ටික හසුරවලා තියනවද කියලා පින්නතුනි. මොන තරම් ප්‍රඥාවක් තියනවද මේ ආකාරයට මේක හසුරුවන්න. මේ භාවනා ලෝකේ පටලවලා විවිධාකාර ඇලවලුප්පන් දාලා මේ අය නැති කරලා තිබුණට මේකේ ආස්වාසේ බලන්න, හුලන් රැල්ල බලන්න, නාසාග්‍රේ බලන්න, මේකේ නැවත බලන්න, නහයේ ඉස්සරහා හුලන් තියනව නේද කියලා බලන්න, මහගෙදරට යන්න, මූල කර්මස්ථානට යන්න කියලා මරණ මංචකයේදී මේ අය මේ සතර අපායට යවන්න, තිරිසන් ලෝකෙට යවන්න මොන තරම් මේ හාමුදුරුවෝ වෙර දරලා තියෙනවද කියලා බලන්න පිටුන්නේ. ක්‍රමානුකූලව සංසිඳුණා නම් මේ කායනුපසනාවේ පියවර 4 ගියා නම් 4 වෙනි පියවර ගැන මේ එකම භාවනා මධ්‍යස්ථානයකවත් පිටුදුනි සාකච්ඡා කළා නෑ නේද කියලා බලන්න මේ ලියවිලා තිබෙනා පොත් අරගෙන පිටුදුනි. නැවත ආස්වාසයෙන් බලන්න මෙන්න මොනවා කිව්වත් මේ හාමුදුරුවෝ බයිනවා උඹල මොකද කියන්නේ උඹට මම සහතික දෙන්නද කියන්නේ උඹ සෝවාන් වෙලා කියනද කියන්නේ මොකද්ද කියන්නේ උඹ මේ ආස්වාසය බලන්න නැතුව මොනවද මේ කරන්නේ කියලා බලන්න පිනුදුන මේ කමඨාන වලදී මොනවද මේ හාමුදුරුවෝ කියන්නේ කියලා. එහෙනම් දැන් Tamanට මේ අත්දැකීම තියෙනවා
මොකද්ද අත්දැකීම? මේ පියවර හතරක් බුදු පියාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිව සරලව දේශනා කළ දිනවා. එකින් එකට වෙනස් වෙමින් යන මේ ලෝකයේ වෙනසක් පමණයි තියෙන්නේ කියන එක තේරුම් බේරු කරන්න මහණෙනි ආස්වාසයේ දිගනන් දිග්ග බව අත්දකින්න. මහණෙනි ආස්වාසයේ කෙටිනම් කෙටි බව අත්දකින්න අන්න පින්නතුනි දෙවනි පියවර. ඉතින් ඒකදී අවලා තියෙන ඊළඟ පටලවිලි තමයි මොකද? ආස්වාසයේ විතරක් අරගෙන ආස්වාසයේ බලන්න, ආස්වාසයට යන්න, මහගෙදරට යන්න, මූල කර්මස්ථානට යන්න, ලෝකේ තියෙන සද්ද නවත්තන්න කියලායි කියන්නේ. කනට කොන්ක්‍රීට් දාන්න කියලායි කියන්නේ. ඒතකොට ආස්වාසයේ බලන්න, ප්‍රාස්වාසයේ බලන්න, ඒක උණුසුම්ද බලන්න, සිසිලද බලන්න, නාහය ඉස්සරහද බලන්න, නාහය පුරවල තියනවද කියලා බලන්න, නාහය පිරලා නැද්ද කියලා බලනවා. අන්න පිටුදුනි කනට කොන්ක්‍රීට් දාලා තියෙන්න ඕනේ. මොකද කුරුල්ලෝ කෑ ගහන එක නතර වෙලා තියෙනවා. වාහන හෝන් ගාන එක නතර වෙලා තියෙනවා. ගෙවල් දොරවල් වාහනේවා නතර වෙලා තියෙනවා. බල්ලෝ බුරණේවා නතර වෙලා තියෙනවා. ලෝකෙ තිබෙනා වූ සියලු සද්ද නතර වෙලා තියෙනවා. ඒ වගේම මේ ඇඟට හුලං වදින එක, මේ ධනේස් කැක්කුමෙන එක, ඔළුවේ කැක්කුමෙන එක, මේ මధుරෝ කන එක, විවිධාකාර වූ මේ ශරීරයේ තිබෙනා වූ වේදනා ටිකත් නතර වෙලා තියෙනවා. මధుරවන්ට එන්න තහනම් බෝඩ් ගහලා මధుරව ඇතුළු වීම තහනම්. මම භාවනා කරනවා, භාවනා කරන වෙලාවේ මధుරව කෑම තහනම්. භාවනාව අවසන් වුණොත් මధుරෙන්නයි කියලා දැන් බෝඩ් ගහලායි තියෙන්නේ. උන්න බලන්න මේ අය කොයි ආකාරයෙන්ද මේවා කරගත්තේ. හුලං ගහන්න බෑ මේ වෙලාවට, ෆෑන් කරකවන්න බෑ, ඊවයේ සද්ද තියෙන්න බෑ, ඔරලෝසු කරගෙන බෑ, ඔරලෝසුවේ සද්ද තියෙන්න බෑයි කියලා දැන් නැවත නැවත බෝඩ් ගහන්න තියෙනවා. නැවත නැවත බෝඩ් ගහන්න තියෙනවා. මොකද ආස්වාසය බලන්න බෑනේ අරවත් එක්ක. ඒවත් එක්ක ආස්වාසය බලන්නම් ආස්වාසය විතරක් තියෙන්න එපාය. ආස්වාසය විතරක් තියෙනනම් මధుරෝ පැත්තකට යන්න එපාය. මැස්සෝ පැත්තකට යන්න එපාය. කූඹි පැත්තකට යන්න එපාය. සියල්ල අයින් වෙන්න ඕන පිළිතුර. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගිහලා බලන්න දැන් මෙන්න මේ සිතුයි. ගෙදර අම්මා ඉන්න එකත් නැති වෙන්න ඕන, ගේ තියෙන එකත් නැති වෙන්න ඕන, රස්සාව ගැනත් තිබෙනා මේ අනන්තවත් සිතුවිලි එකක්වත් මේ වෙලාවෙ ඉන්න නතර වෙන්න උනත් තහනම් වෙලා බෝඩ් ගහලායි තියෙන්නේ. පාර වහලායි තියෙන්නේ අය. බලන්න බිනු ලෝකේ කොහෙද මේවා වෙන්නේ කියලා බුදු කෙනෙක් මෙහෙම දේවල් දේශනා කරයිද කියලා මනක් කල්පිත ලෝකයක් වෙනවා. මේ මනක් කල්පිත ලෝකේ මේ අය පටලැවිලා තිබෙනා පටලැවිල්ල දැන් වෙනකොට මේ බණහරා මේ අය නිදහස් වෙලා තියෙනවනේ කියලා දැන් Tamanට තේරෙනවා. මෙන්න මේ ආස්වාසය මුල්ලමැදාග නැත්නම් මේක මුළුමනින්ම අත්දකින්න පුළුවන් නම් මුළුමනින්ම අත්දකින්න පිණුයි. මේ දකුණ කියන එක පිණුයි මොනතරම් පැහැදිලිව ආරම්භක අවස්ථාවේදී නැවත නැවත වෙනස් වෙමින් යන ආකාරය, අවසාන වෙන ආකාරය මොනතරම් ලස්සනට මේ පිණුයි දැන් අත්දැකලා තියෙනවද කියලා. දයන්න හට ගන්නකොට දකුණක් කියලා දැනගන්න බෑයි නේද කියන මට්ටමට මෙයාගේ මේ ප්‍රඥාව දැන් මෝදු වෙලා තියෙනව නේද පිණුයි. එහෙනම් මම දැන් මෙතන කියන මෙන්න මේ වචන තුනක් එකට එකතු කරලා දීලා තියෙන නෝකටයි කියලා දැන් තමන්ට පැහැදිලිනේ. ඔය දකුණ කියන එක තනි වචනේ අකුරක් කඩලා ගන්නවා කියන එක මේ පෘථග්ජන මට්ටමේ ඉන්න පින්නතුන්ට ඒ තරම් ලේසි නෑනේ මුල මට්ටමේ ඉන්න පින්නතුන්. නමුත් වචනයක් කරනකොට මෙයා තේරෙනවා මම කියන එක දැන ගැනීමට පෙර මමයි දැන් කියන එකයි දෙකක් නම් එකට දැනගන්න බෑයි කියන එක හොඳටම Tamanට 100%ක් තහවුරු වෙනවනේ පින්නතුනි. එහෙනම් වචන දෙකක් එකට දැනගන්න බැරි නම් ඒ වගේම වචනයක තිබෙනා වූ අකුරු දෙකකුත් එකට දැනගන්න බෑයි කියන එක දැන් මෙයා මේ වචී සංස්කාර නැවත නැවත පරීක්ෂා විසින්තා දන්නවනේ පින්නතුනි. වචී සංස්කාර නැවත නැවත පරීක්ෂා වෙච්ච නිසා ඒකත් දැන් Tamanට 100%ක් තහවුරු වෙන්නේ. මයන්නයි දෙක නැත්නම් දයන්නයි අල්නයන්නයි දෙක එකට හටගන්නේ නැහැ කියලා මෙන්න මේ වචී සංස්කාරයක් තමයි ලෝකය කියන්නේ කියලා මොනතරම් පැහැදිලිව අවබෝධ වෙලා තියෙනවද බින්දුද. මේ එක දෙයක් තමයි තියෙන්නේ කියලා මේ ආස්වාසය මහගෙදරට යන්න මූල කර්මස්ථානය කියන එක මේ තිබුණා වූ මේ තමන්ගේ මිත්‍යා දික්ටි ගතිය, මේ තිබුණා වූ මෝහය මුලාව දැන් තමන්ගේ ඉවත් වෙලා තිනවා. ඒ අනුව මේ අරමුණු සියල්ල පොදුවේ කොයි එකක් ආවත් එකයි මට මොන අරමුණක් ආවත් මම දැනගන්නේ වචනයක් පමණයි, සංඥාවක් පමණයි. ආස්වාසය කිව්වෙත් සංඥාව, දකුණ කිව්වෙත් සංඥාව, වම කිව්වෙත් සංඥාව, සද්ද කිව්වෙත් සංඥාව. ඒ වචනත් දැන් වචනයක් බව දැනගන්න එකත්
තමන්ගෙන් සංසිඳිලා අන්න දැන් හතරවෙනි පියවර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ආස්වාසයේ සංසිඳුණා නම් ඒ බව අත්දකින්න. මහණෙනි ආස්වාසයේ සංසිඳුණා නම් ඒ බව අත්දකින්න. අන්න දැන් පැහැදිලිව මේ පිණුදුන ඒකත් අත්දැකලා තියෙනවනේ පිණුදුන. ආස්වාසය දැන් ප්‍රකට වෙන්නෙම නෑනේ. එහෙනම් ප්‍රකට වෙන්නේ නැත්තම් ඒක දැනගැනීමේ ප්‍රශ්නේ තමයි නිදහස් වෙලා ඒක වචනයක් බව දැනගැනීම ප්‍රශ්නෙනුත් ඊට පෙර නිදහස් වෙලානේ පිණුදුන. අන්න එතකොට මේ යමක් ප්‍රකට වුණාද ඒ බව දන්නවද මෙනෙහි වුණාද ඒ බව දන්න කියනවා වූ පියවරයන් 4 ක්‍රමානුකූලව දිය වෙලා පිණුදුනි දැන් තියෙනවා යමක් ප්‍රකට වුණේ නැද්ද ඒ බව දන්නේ නැද්ද මොකද ආස්වාසිකුත් නැහැ සද්දයක්කුත් නැහැ වේදනාවකුත් නැහැ සිතුවිලිත් නැහැ දැන් ඔන්න පරයන්කේ තුල විනාඩි 5ක් තමයි වාඩිලා ඉන්නවා මොන්නයම් මොහොතයක් නොදැන අන්න ශූන්‍යතාවය අත්දැකලා තිනවා පිණුදුනි අන්න ශූන්‍යතාවය අත්දැකලා තිනවා හැබැයි ඒකට දැන් වචනයක් ගහගෙන නැති ශූන්‍යතාවය කියන අන්න ආයි පාරක් ප්‍රකට වෙනවා එහෙම නැත්නම් විවේකයේ කියලා වචනයක් ගහගෙන නැති විශ්‍රාමයේ කියලා වචනයක් ගහගෙන නැති දැන් නිවන කියලා වචනයක් ගහගෙන නැති සතිය කියලා වචනයක් ගහලා ඇති ඔය විවිධකාරු වචන ගහලා ඇති මොනවද ගැහුවනම් ආ එකතු වෙලායි තියෙන්නේ ඔන්න ඔය ආකාරයට මේ පිණුදුන ආවා වූ ක්‍රමානුකූල ගමනේ ක්‍රමානුකූලව තමන් ළඟ තිබෙනා වූ මේ ආශ්‍රයයන් ටික රුචි අරුචියන් ටික ගෙවිගෙන යන බව ඡය වී යන බව සංසිඳමින් යන බව ප්‍රහාණය වෙමින් යන බව අන්න දැන් තමන්ට තේරෙනවා ක්‍රමානුකූලව මෙන්න මේ තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා අන්න දුක්ඛ සමුදය නම් ප්‍රහාණය වෙන බවට දැන් මේ පින්නතුන්ට සහතිකයක් තියෙනවා දුක්ඛ සමුදය දුක හට ගැනීමට හේතුව මොකද්ද මේ හේතුව යමක් ප්‍රකට වීමයි අන්න පින්නතුනි දුක්ඛ සමුදය ප්‍රකට වීමයි ප්‍රකට වුණා නම් ඒ බව දැනගන්නේ නැති වෙනකොට අන්න තමන්ට දුකක් හටගන්නේ නැහැ පිළිතුරු. අන්න දුකක් හටගත තැන තමයි එනම් මේ සෝමනස්සය දෝමනස්සය කියන්නේ. අන්න දුකක් හටගත තැන තමයි සෝමනස්සය දෝමනස්සය මේ අය නම් දැන් කියයි සෝමනස්සය කොහොමද හඳුනන්නේ දුකක් කියන්නේ සෝමනස්සය කියන්නේ සැපක් නේ බලන්න නැවත නැවත පරීක්ෂා කළා සෝමනස්සේ සැප චිත්තක්ෂණ කීයක් නතර වෙලා තියෙද කියලා ඒක තමන්ම අත්දකින්න පිණුත් අන්න දැන් දා ගන්න මෙන්න යෝනිසෝමනස්කාට ඒකත් එනං මොකද්ද සෝමනස්සයක් කියන්නේ මොකද්ද සෝමනස්සයක් කියන්නේ ඇයි සෝමනස්සය කියන්නේ ඇයි සෝමනස්සය කියන්නේ කොහොමද සෝමනස්සය දැනගත යුත්තේ කොහොමද සෝමනස්සය දැනගත යුත්තේ ඒ වගේම දාගන්න දෝමනස්සයක් ඒ වගේම දාගන්න දෝමනසයත් ඔන්න බිඳුනේ අදත් මීට පෙරත් දාගෙන ඇති මේ අය යෝනිසෝමනසිකාට මේ කාණිනේ කායානුපසනාවේ පියවර 4ක් බිඳුනේ අද දිනෙත් නැවතරක් යෝනිසෝමනසිකාටම දාන්න පිණුතු එකම දේ නැවත නැවත කරන්න පිණුදුනේ එකම දේ නැවත නැවත කරන්න මේ ආම්දුරුම්න ගහන්න මේ ආම්දුරන්ට ලාභ සත්කාර සිලෝකන ගෙන්න මේ ආම්දුරන්ට පිළිකර පූජා කරන්න එහෙම නැත්නම් පින්නපාත බෙදන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ පින්නතුන් නිවන් දකිවි මේ පින්නතුන් රහත් වෙයි පින්නතුනි තමන් ඉන්නා වූ රටේ ඉඳගෙන තමන් ඉන්නා වූ ඉරියව් ඉඳගෙන ඒක වළක්වන්න නම් මේ ලෝකෙ මොනම මාර්ගයකටවත් බැරි වෙයි තමන් මෙන්න මේ විදිහට මේ මාර්ගයට අනුගත වුණා නම් හැබැයි මේ ආම්දුරු කියන වචන එකක්වත් විශ්වාස කරන්න එපා තමන්ගේ අත්දැකීම පමණක් විශ්වාස කරන්න මේ ආම්දුරු කියන්නේ ශබ්දවාහිනී යන්ත්‍රය බව මෙයයි දන්නවා මේ ශබ්දවාහිනී යන්ත්‍රය කියන එකම වචනයක්වත් විශ්වාස කරන්න එපා ඒකත් වචනයක් විතරයි පිණු මේ කියුණා වූ සියලු දේවල් වචන පමණයි එකකවත් විශේෂ වටිනාකමක් නැහැ බණ කියවෙන වෙලාවේදී ඒවට වටිනාකම් දීලා ඇති ඒවයේ වටිනාකම් නැති බව තමයි මේ අය අවසාන වශයෙන් තේරුම් ගන්නේ ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අවසාන වශයෙන් උඹලට මාවත් අතාරින්න වෙනවා ධර්මයත් අතාරින්න වෙනවා සංඝයත් අතාරින්න වෙනවා උඹලගේ සීලයත් අතාරින්න වෙනවා සීලයත් අතාරින්න වෙනවා අන්න රහත් වෙච්ච තැන බින්දුනි සීලය අතෑරියා කියන්නේ සීලය ආරක්ෂා කරන්නේ නැහැ නෙමෙයි සීලයක් තියෙනවා හැබැයි සීලය මගේ කරගන්නේ නැහැ සීලය මගේ කරගන්නේ නැහැ සීලය මගේ නෙමෙයි නිසා සීලය කැඩුන බව දන්නෙත් නැහැ සීලය ආරක්ෂා වුණ බව දන්නෙත් නැහැ අන්න යමක් ප්‍රකට වුණේ නැද්ද ඒ බව දන්නෙත් නැද්ද මෙනෙහි වුණේ නැද්ද ඒ බව දන්නෙත් නැතුව
අන්න රහතුන් වහන්සේ සෝමනස්ස දෝමනස්ස නැහැ. සෝමනස්ස දෝමනස්ස නැහැ. මොකද දැනෙන්න එහෙම සෝමනස්සයක් දෝමනස්සයක් කියලා මේ ලෝකේ නැති බව මේ හටගත්තා වූ චිත්තක්ෂණය ඒ චිත්තක්ෂණය තුලම නිරෝධ වුණා බව. එහෙනම් සෝමනස්සය කියන්නේ පිනුදුනි චිත්තක්ෂණයක් පමණයි. එහෙනම් ඒක දැනගන්න කොටත් ඒ සෝමනස්සය නැති වෙලා තියෙන්නේ. එහෙනම් රෝගේ දැනගන්න කොටත් පිනුදුනි රෝගයක් නැහැ. කොහොමද බෙහෙත් බොන්නේ? මොනවටද බෙහෙත් බොන්නේ? එහෙනම් ඔන්න ඔය ආකාරයට හැබැයි මේ පිනුදුට මේ මොහොතේ පැනවිලා තිබෙන්නම් ලැබිලා තිබෙනා වූ කාලය නිමා වෙලා තියෙනවා කියන එකයි. අන්න මේ පිනුදුට පාඩුවක් නම් වෙලා නැති බවයි පේන්නේ. වෙලාව ප්‍රමාද වුණාට බැන බැන හිටියට හාමුදුරන්ට බැන බැන හිටියට ජංගම දුරකථනට බැන බැන හිටියට පරිගණකයට බැන බැන හිටියට ඉන්ටර්නෙට් එකට ගැටලුවක් උනේ නැහැ. පැයකට අධික කාලයක් අදත් Tamanට බණ ඇහිලා තියෙනවා. සංසාරයෙන් ඈතර වීමේ ආර්ය මාර්ගය තුල සෝතාපට්ටි මාර්ගය තුල ඉන්නා පිණුදුණ්ඩයි මේ බණ ඇන්නේ. ඒ සඳහා මේ ස්වාමින් වහන්සේට මේ මధుරු ටික උදව් කරලා තිනවා. අවදියෙන් ඉඳගෙන බණ කියන්න මේ ස්වාමින් වහන්සේගේ පාළුව ඒ අය නැති කරලා තිනවා පිණුත්. අන්න මේ පිණුදුන්නා වූ රටවල් ඉඳගෙන මේ අයට බණ ඇහිලා තිනවා. ඇහුණා වූ බණ හරහා මේ අය සංසාරයෙන් ඈතර වෙනවා. මේ ආම්දුරණ වන්දනමාන කළා. මේ ආම්දුරණ පුදු පූජා කළා. මේ ආම්දුරණ සිවුරු පිළිකර පූජා කළා. මේ ආම්දුරණ දාන පිළිගන්නලා පින්දපාත පිළිගන්නලා නෙමෙයි තමන්ගේ තිබෙනා වූ කුසල් ලකුසල් හරහා පින්න. අනේනම් මේ තමා තුලින් තමා දකින්නවා කියන්නේ තමා තුල තිබෙනා වූ කුසලය නැවත නැවත ඉස්මතු කරගන්නයි. මෙසේ කුසල් ඉස්මතු වුණා වූ මේ පින්නදුන් මේ ලෝකේ ඉන්නා වූ තැන්වල ඉඳගෙන ඒ වගේම මේ දිබ්බසෝය දෙවරුන් ලක්ෂ ගාණක් එකතු කරගෙන ඒකාබද්ධ කරගෙන තමන් සංසාරයේ තරනේ මාර්ගය තුල පැයකට අධික කාලයක් ගත කරා. ඒ ගත කිරීම හරහා තමන්ගේ ප්‍රඥාව වර්ධනය කරගත්තා. ඒ ප්‍රඥාව වර්ධනය වීම හරහා ලෝකයට බණක් කියුවා, ධර්ම දානයක් දුන්නා. ඒ සියල්ලේ බලෙන් මේ සියලුම පින්නතුණුත් මේ පින්නතුණු මේ කාර්යයන් සඳහා උදව්පකර ගන්නා වූ විශේෂයෙන් මේ ස්වාමින් වහන්සේගේ මේ මොහොතේ වැඩ වාසය කිරීමට මේ ආරණ සේනාසන කුටිය ලෙස මේ අග්ගොණ ප්‍රදේශයේ නිවාසයක් පූජා කළ තිබෙනා වූ ඒ පින්වත් පවුල ඇතුළු මේකට දායක වන්නා වූ විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාගේ මේ සියලු පින්තුන්ගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනයේ වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.